ආයිබෝවන් දුවේ පුතේ. අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ ගුරු ගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක. ඉතින් 6 වෙනි ශ්‍රේණියේ දරුවෝ බලාගෙන ඇති අද අපි මොකද්ද මේ කරන්න යන වැඩසටහන කියලා. ඉතින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය කියලා කියන්නේ ඕගොල්ලෝ පාසලේ ඉන්නකොට හරිම කැමති විෂයක් නේ ඉගෙන ගන්න. ඉතින් මම අද ඔයාලට ගෙනාවා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට අදාළ 7 වෙනි පාඩම. මොකද්ද මේ 7 වෙනි පාඩම? හරිම රසවත් පාඩමක් දුවේ පුතේ 7 වෙනි පාඩම කියලා කියන්නේ. සෞඛ්‍යවත් ජීවිතයකට නිවැරදි ආහාර පුරුදු ඇති කරගනිමු කියන මේ රසවත් පාඩම ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මේක රසවත් කියන්න හේතුව තමයි මේක කතා කරන්නේ ආහාර ගැනනේ. ඉතින් ඒක නිසා අපි මේ පාඩමේ ආහාර ගැනම තමයි කතා කරන්නේ. පුංචි දෙයක් පුතාලගෙන් අහන්න ඕනි. මොකද්ද දන්නවද? ඔයාලා චුට්ටක් මතක් කරන්න බලන්න. ඔයාලා ඊයේ මොනවද කෑවේ කියලා? ඊයේ උදේට කෑවේ මොනවද? ඊයේ දවල්ට කෑවේ මොනවද? ඊයේ රැට කෑවේ මොනවද කියලා? ඉතින් දැන් ඔය ටික මතක් කරලා තියාගන්න. මම පාඩම අතරතුරේදී ඔයාලගෙන් අහන්න පුළුවන්. ඔයාලා මොනවද මේ කෑපු කෑම කියලා? මතකද දුවේ පුතේ අපේ 6 වසරේ දෙවැනි පාඩම. මේ දෙවැනි පාඩමේදී අපි කතා කරා මිනිසාගේ මූලික අවශ්‍යතා. මොනවාද පුතේ මේ මිනිසාගේ මූලික අවශ්‍යතා කියන්නේ? අපිට ජීවත් වෙන්න නැතුවම බැරි සාධක තමයි මේ මිනිසාගේ මූලික අවශ්‍යතා කියලා කියන්නේ. එතකොට මේ මොනවාද මිනිසාගේ මූලික අවශ්‍යතා? පළවෙනි එක තමයි වාතය. දෙවෙනි එක ජලය. තුන්වෙනි එක ආහාර. ඉතින් මේ තුන නැතුව අපිට ජීවත් වෙන්න හරි අමාරුයි. චුට්ටක් කල්පනා කරලා බලන්න. අපිට හුස්ම ගන්නෙ නැතුව, අපිට ආහාර ගන්නෙ නැතුව, අපිට වතුර බොන්නේ නැතුව අපිට කොච්චර දවසක් ඉන්න පුළුවන්ද කියලා? අඩුම ගානේ හුස්ම ගන්න නැතුව විනාඩියක්වත් අපිට ඉන්න බෑ. ඒක නිසා දුවේ පුතේ අපිට මේ තුන අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය වෙනවා ජීවත් වෙන්න. ඉතින් දැන් මම කතා කරානේ ඔයාලට මේ ආහාර අත්‍යවශ්‍යයි කියලා. ඉතින් මේ අත්‍යවශ්‍ය ආහාර අපිට මොකටද ඕන වෙන්නේ? දැන් මං ඉස්සෙල්ලා කිව්වනේ ඔයාලට ඊයේ කාපුව මතක් කරගන්න කියලා. දැන් මට කියන්න බලන්න ඔයාලා ඊයේ ඇයි ඔයාලා බත් කෑවේ? නැත්තම් මොනවා හරි ආහාරයක් ගත්තේ ඇයි? හේතුව තමයි පුතේ අපේ බඩගිනි නිවන්න, සෙල්ලම් කරන්න, ඒ වගේම ශරීරයේ වැඩිවීමට, ලෙඩ නොවී සිටීමට, අස්ථි ශක්තිමත් වීමට, හොඳට පාඩම් කරන්න, හොඳට නිදා ගන්න, කලන්තයක් ඇති නොවි අපේ එදිනෙදා රාජකාරි කරන්න අපිට ආහාර ගොඩක් වැදගත් වෙනවා. ඒක නිසා අපි ශ්‍රී ලංකාවේ විදිහට වේල් 3ක්ම අපි ආහාර ගන්නවා. ඊට අමතරව අපිට පුළුවන් දවල් 10ට, හවස 2ට වගේ පොඩි කෙටි ආහාර වේලකුත් ගන්න. ඉතින් මේ අපි ගන්න ආහාර අපිට ගන්න පුළුවන් පුතේ විවිධ කාණ්ඩ වර්ග යටතේ. මොනවාද මේ කාණ්ඩ? මේ බලන්න දුවේ පුතේ මම මේ පින්තූරේ දාලා තියෙනවා ඔයාලට ආහාර කාණ්ඩ 6ක්. බලන්න පළවෙනි එක ධාන්‍ය හා අල වර්ග, දෙවෙනි එක සත්ව හා මාංශ භෝග, ඒ වගේම කිරි හා කිරි නිෂ්පාදන, පළතුරු, එළවලු හා පලා වර්ග, තෙල් හා සීනි සහිත ආහාර. ඉතින් මේ කියන විවිධ ආහාර වර්ග ඔයාලගේ අර ඊයේ කාපු ආහාරවල අන්තර්ගත වුණාද කියලා පොඩ්ඩක් මේත් එක්ක මතක් කරලා බලන්නකෝ. දැන් ඔය ගත්ත ආහාර කාණ්ඩ 6 දැන් ඔයාලගේ තිබ්බ කියමුකෝ අපි ඊයේ කාපු ආහාරවල. නමුත් අපි හැම දෙයක්ම ගන්න ඕනි මේ කියන ඔක්කොම ආහාර කාණ්ඩ ඇතුළත් වෙන විදිහට. නැතුව එකම ආහාරයක් විතරක් කාලා පුතේ අපිට අවශ්‍ය කරන මේ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය අපිට ලබා ගන්න බෑ. ඒ වගේම තමයි පුතේ අපි මේක ගන්නකොට සමාන ප්‍රමාණවල වලින් නෙවෙයි අපි මේ ආහාර ගන්නෙ. හේතුව තමයි දැන් මෙතන බලන්න මෙන්න මේ පින්තූරෙත් එක්ක මේ ධාන්‍ය හා අල වර්ග කියන එක ලොකු ප්‍රමාණයක් අරන් තියෙනවා. ඒ වගේම එළවලුත් පළතුරුත් ලොකු ප්‍රමාණයක් අරන් තියෙනවා. නමුත් බලන්න මේ තෙල් සහිත ආහාර, කිරි හා කිරි නිෂ්පාදන, සත්ව හා රනිල භෝග, තෙල් සහ ඇට වර්ග කියන ඒවා අර ධාන්‍ය හා අල වර්ගත් එළවලුත් පළතුරුත් කියන කාණ්ඩයට වඩා ඉතා කුඩා ප්‍රමාණවල වලින් තමයි අපි අරගෙන තියෙන්නේ. ඒක නිසා අපි හැම වෙලාවෙම මතක තියාගන්න දුවේ පුතේ අපි කන ආහාර වලට එකතු කරන ආහාර කාණ්ඩ
අපි අනිවාර්යයෙන්ම සමාන ප්‍රමාණවල් වලින් ආහාරයට ගන්න එක වැදගත් වෙන්නේ නැහැ කියන එක. ඔයාලට මතක ඇති දුවේ පුතේ, ඔයාලා ප්‍රාථමික පන්තිවල ඉගෙන ගන්නකොට ඔයාලා ඉගෙන ගත්තා ආහාරයක තියෙන්න පුළුවන් පෝෂක පදාර්ථ මොනවාද කියලා. ඉතින් අපි බලමු 6 ශ්‍රේණියට අදාළවත් අපිට ඒ ටිකම තමයි තියෙන්නේ. ආයි ඔයාලා ඊට ඉහළ ශ්‍රේණියකට ගියත් මේ පෝෂක පදාර්ථ පහ නම් කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මේ පෝෂක පදාර්ථ පහ මොනවද කියලා. මාත් එක්කම කියන්න බලන්න මේ පෝෂක පදාර්ථ පහ මතක මේ අපේ දුවල පුතාලා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, khනිජ ලවණ. දැන් මේකේ මේදයටම තමයි අපි ලිපිඩ කියලා කියන්නේ. ඒකත් හොඳට මතක තියාගන්න. මොකද අපිට විභාගෙදී එහෙම ප්‍රශ්නයක් ආවොත් එහෙම ලිපිඩ අඩංගු ආහාර ලියන්න කියලා ඔයාලා ඒක දන්නේ නැහැ කියන්න බෑ. එතකොට අපි ලියන්න ඕනි මේදේ අඩංගු ආහාර තමයි. ඉතින් මේ දෙක සමාන පදයක් විදිහට තමයි අපි භාවිත කරන්නේ. අපේ පළවෙනි පෝෂක පදාර්ථය තමයි පුතේ කාබෝහයිඩ්‍රේට්. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට් අපිට මොකටද මේ උපයෝගී වෙන්නේ? ඒ කියන්නේ අපි මොකටද මේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර අපේ ආහාර වේලට එකතු කරගන්නේ? එකක් පළවෙනිම එක තමයි මේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වලින් ශරීරයට ශක්තිය ලබා දීමක් සිදු වෙනවා. ඉතින් මේ ශරීරයට ශක්තිය ලබා ගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපි කන ආහාර වේලට කාබෝහයිඩ්‍රේට් අඩංගු කරගන්නම ඕනි. දැන් අපි බලමු දුවේ පුතේ මොනවාද මේ කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර කියලා. කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර. බලන්න දුවේ පුතේ මේ පින්තූරේ දිහා. මේ පින්තූරේ තියෙනවා ධාන්‍ය වර්ග. ඒ වගේම අල වර්ග. ඉතින් ධාන්‍ය වර්ග කියලා ඔයාලට අපිට මේ කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන විදිහට ඔයාලට බත් කන්න පුළුවන්. ඒ වගේම කුරක්කන් ගන්න පුළුවන්. බඩේරිඟු කන්න පුළුවන්. ඉතින් මේ දේවල් කෑවන් පස්සේ අපිට ලැබෙන්නේ කාබෝහයිඩ්‍රේට් අඩංගු පෝෂක පදාර්ථයක් තමයි අපිට ඒ ආහාරය තුලින් අපේ ශරීරයට ලැබෙන්නේ. තව දෙයක් තමයි පුතේ අපිට කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න පුළුවන් තව ආහාර කාණ්ඩයක් තමයි මේ අල වර්ග කියන්නේ. ඉතින් අපේ දේශීය විදිහට ගොඩක් තියෙනවා අල වර්ග. අපිට පුළුවන් මේ කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න විදිහට බතල, මඤ්ඤොක්කා, අල, හිඟුරල, ඉන්නල අන්න ඒ වගේ දේශීය අල වර්ග අපිට ආහාර වලට යොදාගෙන අපිට පුළුවන් අපේ කාබෝහයිඩ්‍රේට් කියන එක අපිට ශරීරයට ලබා ගන්න. ඒ වගේම තමයි දුවේ පුතේ මේ පිෂ්ඨයේ අඩංගු ඵල වර්ග තියෙනවා. මොනවාද මේ පිෂ්ඨයේ අඩංගු ඵල වර්ග කියන්නේ? එතකොට අපිට පුළුවන් කොස් කන්න, දෙල් කන්න. දැන් ඔයාලගේ ගෙදර උනත් හදන වෙති කොස් එහෙම විවිධාකාර විදියට හදනවා ඇති. ඒ කියන්නේ පොලොස් විදියට හදනවා, නැත්නම් කිරි කොස් විදියට හදනවා, කොස් මැල්ලුම් විදියට හදනවා, නැත්නම් අපි කොස් තම්බල පොල් එක්ක කනවා නේද? ඉතින් ඔය විදිහට අපිට පුළුවන් කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන විදිහට අපිට මේ කොස් කියන එකත් අපේ ආහාර වලට එකතු කරගන්න. ඒ වගේම සමාන જાතියක් තමයි දුවේ පුතේ මේ දෙල් කියලා කියන්නේ. ඉතින් මේ දෙලුත් අපිට පුළුවන් අර ඔය කියපු විදිහට මලවල කන්න නැත්නම් ව්‍යංජනයක් විදිහට කන්න ඒ විදිහට අපිට ආහාරයට ගන්න පුළුවන්. දුවේ පුතේ තවත් වර්ගයක් තියෙනවා මේ කාබෝහයිඩ්‍රේට් ලබා ගන්න. ඒ තමයි දුවේ පුතේ මේ පිටි සහිත ආහාර. මොනවාද මේ පිටි සහිත ආහාර? අපිට පුළුවන් තිරිඟු පිටි භාවිතා කරලා නැත්නම් හාල් පිටි භාවිතා කරලා එක එක ආහාර වර්ග හදන්න. මොනවාද මේ තිරිඟු පිටි භාවිතා කරලා හදන ආහාර? පාන්, බනිස් අන්න ඒ වගේ දේවල් වලින් අපි ලබා ගන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ වගේම තමයි පුතේ දැන් අර හාල් පිටි භාවිතා කරලා ඉන්දියාප්ප හදන්න පුළුවන්, පිට්ටු හදන්න පුළුවන්, ආප්ප හදන්න පුළුවන්. තව දෙයක් තමයි පුතේ මේම හදනකොට අපිට පිටි වර්ග භාවිතා කරලා ඕකට කුරක්කම් පිටි ටිකකුත් එකතු කරගන්න පුළුවන් නම් අපිට අපේ ආහාරය ගොඩක් රසවත් කරගන්නවා වගේම අපිට පෝෂණ ගුණයත් ඒකෙන් වැඩි කරගන්න පුළුවන් වෙනවා. ප්‍රෝටීන්. අපේ මේ දෙවන ආහාර පෝෂ්‍ය පදාර්ථය තමයි දුවේ පුතේ මේ ප්‍රෝටීන් කියලා කියන්නේ. මොකටද මේ ප්‍රෝටීන් අපිට උවමනා වෙන්නේ? ශරීරය වර්ධනය කරගන්න තමයි දුවේ පුතේ අපිට මේ ප්‍රෝටීන් උවමනා වෙන්නේ. ඉතින් දැන් අපි බලමු අපිට ප්‍රෝටීන් අපේ ශරීරයට ලබා ගන්න පුළුවන් ආහාර වර්ග මොනවද කියලා. අපිට මේ ප්‍රෝටීන් දුවේ පුතේ ගන්න පුළුවන් ශාක ප්‍රෝටීන් විදිහටත් නැත්නම් සත්ත්ව ප්‍රෝටීන් විදිහටත්. බලමු දුවේ පුතේ අපි මොනවාද මේ ශාක ප්‍රෝටීන් විදිහට ගන්න පුළුවන් ආහාර වර්ග.
ඔයාලා දන්නවා සෝයා, කව්පි, මුං ඇට වගේ මාංශ භෝග. ඒ කියන්නේ මේ පියලි දෙකක් සහිත ඇට වර්ග, ධාන්‍ය වර්ග. මේ දේවල් වලින් ඔයාලට පුළුවන් ශාක ප්‍රෝටීන ගන්න. හොඳට මතක් කරලා බලන්න. මුං ඇටයක් වුණාම අපිට ඒක පියලි දෙකකට කඩන්න පුළුවන්නේ. ඉතින් එහෙම පියලි දෙකකට කඩන්න පුළුවන් කියලා කියන්නේ ඒව වලින් අපිට ලැබෙනවා ප්‍රෝටීන් අඩංගු ආහාරයක් විදිහට අපිට ප්‍රෝටීන් ගන්න පුළුවන් ඒ ආහාර වලින්. බලන්න ඊළඟ ආහාර කාණ්ඩේ සත්ත්ව ප්‍රෝටීන්නේ. මේ සත්ත්ව ප්‍රෝටීන් වලදී මස්, මාළු, කරවල, ඒ වගේම හාල් මැස්සෝ, බිත්තර, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනය කියන්නේ මී කිරි, යෝගට්, නැත්නම් කිරි බෝතල්, එහෙමත් නැත්නම් අයිස්ක්‍රීම්, ඒ වගේ දේවල් වලිනුත් අපිට පුළුවන් මේ සත්ත්ව ප්‍රෝටීන් කියන එක අපිට ශරීරයට ලබා ගන්න. දැන් අපි කතා කරානේ පුතේ කාබෝහයිඩ්‍රේට් වලිනුත් වෙන්නේ මේ ශරීරයට ශක්තිය ලබා දෙනවා කියලා. තව දෙයක් තියෙනවා මේ තව පෝෂක පදාර්ථයක් තියෙනවා අපිට ආහාර වලින් අපිට පුළුවන් ශරීරයට ශක්තිය ලබා ගන්න. මොනවද මේ පෝෂක පදාර්ථ? ඒ පෝෂක පදාර්ථ තමයි දුවේ පුතේ මේ මේදය කියලා කියන්නේ. ඉතින් මේ මේදේනුත් වෙන්නේ කාබෝහයිඩ්‍රේට් වගේම ශරීරයට අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න එක. අපි බලමු දුවේ පුතේ මොනවද මේ මේදේ සහිත ආහාර කියලා. මේදේදී අපිට වැඩිපුරම අපේ ශරීරයට ලැබෙන්නේ ආහාර වලින් තෙල්. ඉතින් අපි බලමු මොනවද මේ තෙල් වර්ග කියලා. පොල් තෙල්, තල තෙල් වලින්, සෝයා තෙල් වලින්, ඔලිව් තෙල් වලින් මේ කියන හැම එකකින්ම අපිට ලැබෙන්නේ මේදය එහෙමත් නැත්නම් ලිපිඩ. තව දෙයක් තමයි මේ කිරි හා කිරි නිෂ්පාදන. මේ කිරි හා කිරි නිෂ්පාදන වලදී චීස්, බටර්, මාගරින් අන්නේ කියන හැම දෙයකින්ම අපිට ලබා ගන්න පුළුවන් පුතේ මේ මේදය කියන පෝෂක පදාර්ථය. ඇට වර්ග. මොනවාද මේ ඇට වර්ග? ඒ කියන්නේ මේදේ අඩංගු ඇට වර්ග. කජු, රට කජු අන්න ඒ වගේ කියන ආහාර වලින් අපිට පුළුවන් දුවේ පුතේ මේදය ලබා ගන්න අපේ ශරීරයට. අපි බලමු ඊට පස්සේ මේ විටමින්. මොකද්ද මේ විටමින් වලින් වෙන්නේ කියලා? මොකද්ද දුවේ පුතේ මේ විටමින් වලින් වෙන්නේ? අපේ ශරීරය රෝග වලින් ආරක්ෂා කර ගැනීම තමයි දුවේ පුතේ මේ විටමින් වලින් වෙන්නේ. අපි බලමු දුවේ පුතේ දැන් මොනවාද මේ විටමින් අඩංගු ආහාර කියලා. විටමින් අඩංගු වෙලා තියෙනවා කොළ පැහැති සහ කහ පැහැති, එළවලු සහ පළතුරු වල. ඉතින් දැන් ඔයාලා දන්නවා ඔයාලගේ ගෙවත්තේ ඔයාලා සමහර අය වගා කරලා ඇති. ඉතින් මේ වගාවෙන් හරි නැත්නම් ගෙවත්තෙන් හරි ඔයාලගේ ඔය අඹ ගස් යට ගොඩක් වෙලාවට අඹ එහෙම වැටිලා යනවා. වෙරළු එහෙම වැටිලා යනවා. නමුත් අපි හිතන්නේ මේ දේවල් අපි අපේ ආහාරවල වලට එකතු කරගන්න ඕනේ කියලා. ඉතින් අපිට පුළුවන් දුවේ පුතේ මේ විටමින් ලබා ගන්න නම් කහ පැහැති සහ කොළ පැහැති එළවලු සහ පළතුරු අපේ ආහාරවලට එකතු කරගන්න. මේකෙදි මොනවාද මේ එළවලු මේ කහ පැහැති සහ කොළ පැහැති? විශේෂයෙන්ම දැන් මෙතන තියෙන එළවලු ටික විතරක් නෙමෙයි තවත් එළවලු වර්ග තියෙනවා. මම මෙතන මේ පොඩි ප්‍රමාණයක් දාලා තියෙන්නේ. කැරට්, වට්ටක්කා, බෝංචි, ලීක්ස්, තක්කලි වගේ එළවලු වල ඒ වගේම දුවේ පුතේ මේ පැපොල්, ආඹ, අන්නාසි, අලිගැටපේර, ලෝවි, උගුරැස්ස, කාබරංකා, වෙරළු වගේ තියෙන මේ ඕනෑම පළතුරකත් වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන්නේ මේ විටමින් කියන පෝෂක පදාර්ථය. අපි දැන් දුවේ පුතේ කතා කරා මොනවාද මේ විටමින් අඩංගු ආහාර කියලා. තවත් ආහාර කාණ්ඩ තුනක් මම ඔයාලට හඳුන්වා දෙන්න තමයි දැන් මේ හදන්නේ. මේවල තියෙන්නේ විටමින් කියන පෝෂක පදාර්ථයම තමයි. කිරි හා කිරි නිෂ්පාදන. මේකෙදි කිරි, චීස්, යෝගට් කියන ඒවා යොදා ගන්න පුළුවන්. තවත් අපිට පුළුවන් මේ කිරි හා කිරි නිෂ්පාදන නොවුනට බිත්තර කියන එකත් යොදා ගන්න. මොකද ඒ බිත්තර කහමද, බිත්තර සුදුමද කියන ඒවලත් විටමින් බහුලව අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ කොළ පාට කොළ වර්ග. ඒ කියන්නේ මේ පලා වර්ග. ඒව වලිනුත් අපිට පුළුවන් විටමින් අපේ ශරීරයට ලබා ගන්න. බීට්‍රූට් කොළ, රාබු කොළ, කතුරු මුරුංගා කොළ, තම්පලා, නිවිති මේ වගේ අපිට පුළුවන් මේ අපේ වත්ත පහලට ගියාම ඕන තරම් විවිධාකාර වූ පලා වර්ග අපිට අරගෙන ඇවිල්ලා අපේ ආහාර වලට එකතු කරගන්න. ඇට වර්ග හා ධාන්‍ය වර්ග. මොනවාද දුවේ පුතේ මේ ඇට වර්ග හා ධාන්‍ය වර්ග කියලා අපි යොදාගන්නේ මේ විටමින් වලට? ඒකට අපිට යොදා ගන්න පුළුවන් මේ සහල් වලත්, කුරක්කන් වලත්, කව්පි වලත්, මේ කඩල මේ වගේ ඕනෑම
වර්ගයක අපිට තියෙන්න පුළුවන් මේ විටමින් කියන පෝෂක පදාර්ථය අන්තර්ගත වෙලා. අපි යමු ඊළඟ පෝෂක පදාර්ථයට. මොකද්ද දුවේ පුතේ මේ ඊළඟ පෝෂක පදාර්ථය? ඛනිජ ලවණ. ඛනිජ ලවණ කිව්වම අපිට මේ ඛනිජ ලවණ අවශ්‍ය වෙනවා අපේ ශරීරය රෝග වලින් ආරක්ෂා කරගන්න. ඉතින් මේ මොනවද මේ අපි දැන් මේ ඛනිජ ලවණ ඕන නම් අපේ ශරීරයට අපි මොනවාද අපි ගන්න ඕන ආහාර? මොන වගේ ආහාර ගත්තොත්ද අපිට දැන් මේ ඛනිජ ලවණ කියන පෝෂක පදාර්ථය ලැබෙන්නේ කියලා අපි බලමු. සත්ව ආහාර. සත්ව ආහාර කියලා ගත්තොත් පුතේ මේ මාළු, බිත්තර, පීකදු, මාස්, කුඩා හාල් මැස්සෝ ඔය පොඩි මාළු වර්ග තියෙනවනේ කුඩා මාළු. අන්නේ කියන ඕනෑම දෙයකින් අපිට පුළුවන් ඛනිජ ලවණ කියන පෝෂක පදාර්ථය අපේ ශරීරයට ලබා ගන්න. ඒ වගේම තමයි දුවේ පුතේ මේ ඇට වර්ග. ඇට වර්ගත් අපේ ශරීරයට ඛනිජ ලවණ ලබා ගන්න අපිට ආහාරයට ගන්න පුළුවන්. මුං ඇට, කව්පි, කඩල, තල, කජු, රට කජු වගේ මේ ඇට වර්ගත් අපිට පුළුවන් අපේ ආහාර පිඟානට එකතු කරගන්න. කිරි හා කිරි නිෂ්පාදන. දැන් මම ඉස්සරත් කතා කරා විටමින් වලත් තියෙනවා කියලා මේ කිරි හා කිරි නිෂ්පාදන. එතකොට මේ කිරි හා කිරි නිෂ්පාදන කියන එකේ මේ ඛනිජ ලවණ කියන පෝෂක පදාර්ථයෙන් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. මම ඔයිට කලින් කතා කරා මේ කිරි හා කිරි නිෂ්පාදන කියන එක ප්‍රෝටීන් කියන පෝෂක පදාර්ථයෙන් අන්තර්ගත වෙලා තියෙනවා කියලා. ඉතින් මේ කිරි හා කිරි නිෂ්පාදන කියලා ගත්තම මේ කිරි, යෝගට්, චීස්, බටර් මේ කියන ඕනෑම කිරි නිෂ්පාදනයක් අපිට පුළුවන් මේ ඛනිජ ලවණ කියන පෝෂක පදාර්ථය ශරීරයට ලබා ගන්න අපිට ආහාරයට ගන්න. පලා වර්ග මොනවාද? අපිට මේ දැන් මම ඉස්සරත් කතා කරානේ මොනවාද මේ පලා වර්ග කියලා මේ විටමින් එක්ක කතා කරනකොට ඉතින් මේදී මුකුණු වැන්න, තම්පලා, ගොටුකල, සාරණ, මුරුංග කොළ, ඒ වගේම කතුරු මුරුංග කොළ මේ කියන ඕනෑම පලා වර්ගයක් අපිට යොදා ගන්න පුළුවන් දුවේ පුතේ මේ ඛනිජ ලවණ කියන පෝෂක පදාර්ථය අපේ ශරීරයට ලබා ගන්න නම්. පළතුරු වර්ග. පේර, අනෝදා, කටුවාතා, ඒ වගේම දිවුල් මේ කියන ඕනෑම පළතුරකින් අපිට පුළුවන් මේ ඛනිජ ලවණ කියන පෝෂක පදාර්ථය අපේ ශරීරයට ලබා ගන්න. දුවේ පුතේ අපි දැන් කතා කරානේ මොනවාද මේ පෝෂක පදාර්ථ කියලා. දැන් පොඩ්ඩක් මතක් කරලා බලමු අපි මේ පෝෂක පදාර්ථ පහ මොනවාද කියලා. පුළුවන් නම් ඔයාලට මාත් එක්කම කියන්න බලන්න මේ පෝෂක පදාර්ථ පහ මොනවාද කියලා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, ඛනිජ ලවණ මේ කියන පෝෂක පදාර්ථ පහ අපි අනිවාර්යයෙන්ම අපේ ආහාර තුලින් ලබා ගන්න ඕනි. ඉතින් මේ ලබා ගන්න මේ පෝෂක පදාර්ථ අපිට අපේ ජීවිතේදී වැඩි වශයෙන් මේ කියන්නේ දෛනිකව අපි පරිභෝජනය කරන ප්‍රමාණය වැඩිපුර ගන්නව නම් අන්නේ පෝෂක පදාර්ථ අපි මහා පෝෂක කියලා කියනවා. ඒ වගේම තමයි අපේ දෛනික අවශ්‍යතා සඳහා යම් පෝෂකයක් ඉතා කුඩා විදිහට ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් අපි ලබා ගන්නව නම් අපි ඒක කියනවා ක්ෂුද්‍ර පෝෂක කියලා. අපේ දෛනික විවිධ කටයුතු සඳහා අවශ්‍ය වන කැලරි අපිට ලබා දෙන්නේ මේ මහා පෝෂක වලින්. මොනවාද මේ මහා පෝෂක? කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය. මේ කියන තුන තමයි මේ මහා පෝෂක ගණයට අයත් වෙන්නේ. ඒ වගේම විටමින් සහ ඛනිජ ලවණ කියන ද්විත්වය අයත් වෙන්නේ ක්ෂුද්‍ර පෝෂක වලට. ඉතින් දුවේ පුතේ දැන් අපි කතා කළා ගොඩාක් පෝෂක පදාර්ථ අපි අපේ ආහාර වේල වලින් අපි ලබා ගන්නවා කියලා. ඉතින් මේ ලබා ගන්න පෝෂක පදාර්ථ වලින් අපිට පුළුවන් මේ ශක්තිය ලබා ගන්න, ඒ වගේම ඇස්වල පෙනුම ලබා ගන්න, අපේ ශරීරයේ තියෙන සෛල වර්ධනය කරන්න, රෝග වලින් ආරක්ෂා කරන්න, ඒ වගේම දත් හා අස්ථි ශක්තිමත්ව තබා ගන්න, මොළය හා පද්ධතිවල සෞඛ්‍යමත් බව, ඒ වගේම වර්ධනය හා සංවර්ධනයට, මාංශ පේශි අලුත් වැඩියා කිරීමට මේ කියන සියලුම දේවල් වලට අපි මොකද කරන්න ඕනි? පෝෂදායී ආහාර වේලා අපේ දෛනිකව අපි ලබා ගන්න ඕනේ අපේ ශරීරයට. ඉතින් දැන් අපි කතා කරමු මේ ආහාර අපි ඇයි ගන්නෙ? මේවා ගත්තම අපිට ලැබෙන වැදගත්කම් මොනවද? මොනවාද පුතේ අපිට ලැබෙන මේ ආහාර ගැනීමේ කායික වැදගත්කම? පළවෙනි එක තමයි ශරීරයට ශක්තිය ලබා දීම. දෙවෙනි එක ශරීර වර්ධනයට, ශරීරයේ රෝග වලින් ආරක්ෂා කර ගැනීමට තමයි මේ තුන්වෙනි වැදගත්කම.
මේ ආහාර ගැනීමේ වැදගත්කමත් එක්ක කතා කරනකොට මේවා තමයි ප්‍රධාන වශයෙන්ම අපිට ලැබෙන්න පුළුවන් වාසිමේ ආහාර වලින්. ඉතින් දුවේ පුතේ ඔයාලා මේ ආහාර ගන්නකොට අපි පොඩ්ඩක් දැනගමු මොනවද මේ ආහාර වේල් වලින් අපි ශක්තිය ලබා ගන්න නම් අපි මොනවද ආහාරයට ගන්න ඕනේ කියලා. අපි මුලදීත් මතක් කරානේ නේද? පිටි සහ තෙල් සහිත ආහාර ගත්තම ශක්තිය ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම මම මතක් කළා ඔයාලට ප්‍රෝටීන් අඩංගු ආහාරයට ගත්තම ශරීරය වර්ධනය කරන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ විටමින් හා khනිජ ලවණ කියන ද්විත්වය ගත්තන් පස්සේ ඒ වලින් අපිට කරන්නේ ශරීරය ආරක්ෂා කරගන්න. ඉතින් අපි එහෙනම් අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි ඕගොල්ලෝ කන ආහාරවලත් මේ සියලුම පෝෂ්‍ය පදාර්ථ ටික එකතු කරගන්න. හැබැයි අමතක කරන්න එපා මේවා සමාන ප්‍රමාණවල වලින් නෙමෙයි අපි ලබා ගන්න ඕනි. අපි දැන් බලමු දුවේ පුතේ ශරීරයට ශක්තිය හම්බුණාට පස්සේ අපිට මේව වලින් අපිට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. මොනවාද? අපිට හොඳට පාඩම් කරන්න පුළුවන් වෙනවා. මේ ශරීරයට ශක්තිය තියෙනවා නම් අපිට අමතක වෙන්නේ නැහැ, කම්මැලිකම නැහැ, නිදිමත නැහැ. ඉතින් අපිට හොඳට පාඩම් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි හොඳට දුවන පැනලා සෙල්ලම් කරන්න. දැන් ඇත්තටම අපි නිදිමත ගතියෙන් ඉන්න පුළුවන් අපිට බඩගිනි වුණාම. නමුත් අපිට සෙල්ලම් කරන්න තරම් ශක්තිය නැත්තම් අපි හොඳට ආහාර අරන් තිබුණොත් එහෙම අපිට හොඳට දුවලා පැනලා හොඳට සෙල්ලම් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි පුතේ අපේ දෛනික වැඩ කටයුතු තියෙනවා ගෙදර දොර. ඒව තමයි මේ අතුපතු ගෑම්, ඒ වගේම මේ ආහාර පිසීම් වැනි වැඩ කටයුතු. දැන් ඇත්තටම මේ දේවල් කරගෙන යන්න අපිට අනිවාර්යයෙන්ම ශක්තිය අවශ්‍ය වෙනවා. ගෙදර දොර අපි කියමුකෝ අපි ඔන්න එකතු වෙලා ගෙදර ඉන්න අනිත් අයත් එක්ක එකතු වෙලා අපි හදනවා වගාපාත්තියක්. ඉතින් මේ වගාපාත්තිය හදනකොට උදළු ගන්න, පැල සිටවන්න, පාත්තිය සකස් කරන්න, ඒ වගේම පාත්තියට දැන් ගස් හිටවුවට පස්සේ එක එක පැල හිටවුවට පස්සේ අපිට පුළුවන් වතුර දාන්න. ඉතින් මේ වගේ කටයුතු වලටත් මේ වගේ ගෙදර දොරේ ගෙවතු වැඩ වලටත් අපිට ශක්තිය ඕන. ඉතින් මේ ශක්තිය ලබා ගන්න නම් අපි අනිවාර්යයෙන්ම හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්නම ඕනි. ඒ වගේම තමයි දුවේ පුතේ මේ ශ්වසනය ආශ්වාස ප්‍රශ්වාස කිරීම. මේකෙදි මේ ශ්වසනය කියන එක. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම මේ හුස්ම ගන්න, මේ කතා කරන්න, මේ වගේ අපේ මේ ශරීරයේ තියෙන එක එක ජීව යාන්ත්‍ර ක්‍රියාකාරකම් වලටත් අපේ ශරීරයට ශක්තිය ඕන. ඉතින් මේ අපේ ශරීරයට ශක්තිය ලබා ගන්න පුළුවන් වෙන්නේ අපිට අනිවාර්යයෙන්ම මේ හොඳ සෞඛ්‍යවත් ආහාර වේලක් ලබා ගත්තම. ආහාර ජීර්ණය කරන්න, රුධිර සංසරණය හොඳින් පවත්වාගෙන යන්න, ඒ වගේම අපේ ශරීරයේ බහිස්රාවීය වැනි විවිධාකාර වූ කටයුතු සිදු වෙනවා මේ අපේ මේ අසිරිමත් සිරුර තුර. ඉතින් මේ දේවල් වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම හොඳ පෝෂ්‍යදායී ආහාර වේලා ලබා ගත යුතු වෙනවා. අපි බලමු අපේ දෙවෙනි වැදගත්කම. දෙවෙනි කායික වැදගත්කම. මොකද පුතේ දෙවෙනි කායික වැදගත්කම කියන්නේ? ශරීරයේ නිසි පරිදි වර්ධනය වීම. මේ ශරීරයේ නිසි පරිදි වර්ධනය වුණොත් එහෙම අපි හොඳ ආහාර අරගෙන ඉවර වෙලා අපිට පුළුවන් වෙනවා ශරීරයේ උස වැඩි කරගන්න. සමහරුන්ට අවශ්‍ය නම් දැන් උස යන්න අපිට පුළුවන් හොඳ පෝෂ්‍යදායී ආහාර වේලා ගන්න. ඒ වගේම තමයි පුතේ අපේ මොළය වර්ධනය වෙන්න, අපේ ඉගෙනුම් කටයුතු හොඳින් සිදු කරන්න අපිට අවශ්‍ය වෙනවා මේ ආහාර වලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ. හෘද වස්තුවේ නිසි ක්‍රියාකාරීත්වය අස්ථි ශක්තිමත්ව තියාගන්න. තුවාලයක් වුණාන් පස්සේ අපිට පුළුවන් අපේ ශරීරයේ තියෙන පෝෂ්‍ය පදාර්ථ තුලින් ඒ තුවාලයට අලුත් සෛල අලුත් වැඩියා කරලා ඉවර වෙලා අපේ ඒ තුවාලය සුව කරගන්න. තුන්වෙනි එක තමයි දුවේ පුතේ ශරීරයේ ආරක්ෂා වීම. ඉතින් මේ ශරීරයේ ආරක්ෂා වීම කියන එකට අපිට පුළුවන් අපේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න, අපිට අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණය ඇති කරගන්න, ඒ වගේම අපේ සම ආරක්ෂා කරගන්න, දත් දිරා යාම වළක්වා ගන්න, ඇස් පෙනීම යහපත්ව පවත්වාගෙන යන්න, මතක ශක්තිය වර්ධනය කරගන්න, ඒ වගේම දුවේ පුතේ හිස කෙස් නිරෝගීව පැවතීමට මේ කියන හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ගොඩක් වැදගත්. ඒ වගේම තමයි අර ඉස්සෙල්ලා කතා කරා වගේම ඉක්මනින් තුවාල සුව වෙන්නත්, මලබද්ධය වළක්වා ගන්න බහිස්රාවීය පද්ධතියට
ආශ්‍රිතව සහ එක්කෝ නැත්තම් අපි කියමුකෝ ආහාර ජීර්ණ පද්ධතියට ආශ්‍රිතව මොන හරි දෙයක් අපේ ශරීරයේ තියෙනවා කියලා ආසාදනයක් හරි මොකක් ලෙඩ රෝගයක් හරි. ඉතින් මේ දේවල් හොඳට සුව වෙන්න නම් අපි හොඳ සෞඛ්‍යවත් ආහාර අරන් තියෙන්න ඕනි. ඉතින් දැන් අපි බලමු ඊට පස්සේ මොනවාද මේ සෞඛ්‍යවත් ආහාර වේලක් කියලා කියන්නේ. දැන් ඔයාලා මතක් කරන්න බලන්න අපි පාඩම් පටන් ගන්නකොටම කිව්වනේ දුවේ පුතේ ඊයේ උදේට දවල්ට රැට කාපු කෑම ටික මතක් කරගන්න කියලා. ඉතින් දැන් මතකද ඔයාලට ඊයේ කාපු කෑම? ඉතින් ඒවත් එක්ක අපි බලමු හොඳට මතක් කරලා දැන් මම කතා කරානේ ඔයාලට මේ ආහාරවල තියෙන පෝෂක පදාර්ථ මොනවාද කියලා. ඉතින් මේ පෝෂක පදාර්ථ අපි ඊයේ ගත්ත ආහාරවල තිබ්බද? නැත්නම් ඒක හොඳ සෞඛ්‍යවත් ආහාර වේලක්ද අපි මේ අරන් තියෙන්නේ කියලා පොඩ්ඩක් මතක් කරලා බලමු. දැන් බලන්න මෙතන මං පෙන්නලා තියෙනවා බත් පිඟානක්. එතකොට මේ බත් පිඟානත් එක්ක බලන්න මේ බත් එකේ තියෙනවා එළවලු වර්ගයක් තියෙනවා. ඒ වගේම දාන්නේ පරිප්පු තියෙනවා. කොළ මැල්ලුමක් තියෙනවා. එතකොට සලාදයක් තියෙනවා. මේකෙදි තක්කලි හැම එකතු කරලා නේද පිපිඤ්ඤ හැම එකතු කරලා සලාදයක් තියෙනවා. ඒ වගේම තමයි මස් තියෙනවා. කුකුල් මස් තියෙනවා. එතකොට මේකෙදි අපිට හම්බෙන්න ඕනි. බතුත් එක්ක හම්බෙන්න ඕනි සියලුම පෝෂක පදාර්ථ අඩංගුයි. දැන් මේ තියෙන ඒවට අමතරව අපිට විවිධාකාර විදිහට ආහාර වර්ග අපේ බත් පිඟානට එකතු කරගන්න පුළුවන්. නමුත් දුවේ පුතේ සිරුරට අවශ්‍ය පෝෂක පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයෙන් අඩංගු සෞඛ්‍ය ආරක්ෂිතව පිළියෙල කර ආහාර වේලක් තමයි අපි කියන්නේ සෞඛ්‍යවත් ආහාර වේලක් කියලා. ඉතින් ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි හැම වෙලාවෙම ගන්න ආහාර වේල සෞඛ්‍යවත් ආහාර වේලක් අපි ලබා ගන්න. දැන් අපි මෙතනදී පොඩ්ඩක් කතා කරමු මොකද්ද මේ ආහාර පිඟාන කියලා කියන්නේ. දැන් ඔයාලා ගෙදරදී දැන් ඔන්න බලන්න මම දැන් මෙතන පෙන්නලා තියෙනවා ආහාර පිඟාන. දැන් මේ පිඟානේ මුළු බත් එකම තියෙනවද බලන්න මේ පිඟානේ. බත් කියන જાතිය නෑ නේද? ඒක තියෙන්නේ භාගයක් වගේ තමයි තියෙන්නේ බත් සහ අල වර්ග කියන එක. ඒ කියන්නේ අපි ගන්නකොට දුවේ පුතේ අර මං ඉස්සෙල්ලා කතා කරා වගේ හැමදේම සමාන ප්‍රතිශත වලින් නෙමෙයි අපි අපේ බත් පිඟානට බෙදා ගන්න ඕනි. මේකෙදි බලන්න අර අංක 1 කියන එකේදී දීලා තියෙනවා පිඟානෙන් භාගයකට පිෂ්ඨයේ සහිත ආහාර එක් කරගන්න කියලා. ඉතින් මේකෙදි බලන්න මේ බතුයි ඒ වගේම අල වර්ගිකුයි තමයි හරියටම පිඟානෙන් භාගයක් වෙන විදිහට බෙදාගෙන තියෙන්නේ. ඒ වගේම පිඟානෙන් මේ දෙවන ඉලක්කමෙන් පෙන්නනවා කොළ පාටින් පිඟානෙන් 3න් පංගුවකට එළවලු සහ පලා වර්ග එක් කරගන්න කියලා. ඉතින් දැන් අපි මොකද්ද කරන්නේ? අපි ගෙදර නම් මුළු පිඟානම පිරෙන්න මොකද කරන්නේ? බත් බෙදා ගන්නවා. ඒක උඩින් පොඩ තමයි මේ එළවලු සහ කොළ වර්ග බෙදාගන්නේ. නමුත් ඔන්න දැන් මතක තියාගන්න මේ වගේ බත් පිඟානක් තමයි ඔයාලා අද ඉඳන් කන්න ඕනි. ඒ වගේම දුවේ පුතේ මේ බලන්න මේ තුන්වෙනි එකෙන් පෙන්නනවා ඉතිරි කොටසට සත්ව හා ශාක ප්‍රෝටීන් අඩංගු ආහාර එකතු කරගන්න කියලා. ඉතින් මේකෙදි පුතේ සමහර විට යම් කෙනෙක් ඉන්නවා නම් නිර්මාංශික වෙලා ඉතින් එයාට පුළුවන් මේ සත්ව ආහාර වෙනුවට වැඩිපුරම මේ ශාක ප්‍රෝටීන් තියෙන ආහාර එකතු කරගන්න. එහෙම නැති වුණත් දැන් මේ තියෙන විදිහට අර බත් වලටත් වඩා ඒ වගේම එළවලු සහ පලා වර්ග වලටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි දුවේ පුතේ අපි මේ ප්‍රෝටීන් අඩංගු සත්ව හා ශාක ආහාර අපේ බත් පිඟානට එකතු කරගන්න ඕනේ. තව චූටි දෙයක් ඔයාලා අමතක කරන්න පුළුවන්. අපි බත් කෑවට පස්සේ අනිවාර්යයෙන්ම වතුර වීදුරුවක් බොන්නම ඕනි. හැබැයි මේ බත් කන අතරතුරේදී මේ වතුර බීලා හරියන්නේ නැහැ. අපි වතුර බොන්න ඕනි දුවේ පුතේ මේ බත් කාලා ඉවර වුණාට පස්සේ. එතකොට ඒක තියෙනවා අපේ 4 වෙනි පියවර විදිහට. බලන්න ඊට පස්සේ මේ 5 වෙනි පියවර. ගොඩක් අය මේක අමතක කරලා තමයි ඉන්නේ හැම ආහාර වේලකදීම. නමුත් මේ අතුරුපස කියන එක ගොඩාක් වැදගත් දුවේ පුතේ. මේකෙදි අපිට පුළුවන් අපිට ගෙවත්තෙන් හොයා ගන්න පුළුවන් පොඩි පළතුරක් එහෙම ගන්න. දැන් ඔයාලා හිතනවා බත් කෑවට පස්සේ මේ වෙලරු ගෙඩියක්, ලොවි ගෙඩියක් එහෙම මේ ගත්තා කියලා අපිට වැඩක් නැහැ කියලා. නමුත් එහෙම හිතන්න එපා දුවේ පුතේ. ඔයාලා බත් කෑවට පස්සේ පුළුවන් මේ අතුරුපස විදිහට ඔය වගේ පොඩි දෙයක් ගන්න. නමුත් මේ අර මේ සුපිරි වෙළඳ සැල්වල තියෙනවා වගේ මේ ඇපල් මිදි ගෙනල්ලා කන්න අවශ්‍ය නැහැ. ඔය ගෙවත්තෙන් හොයාගන්න පොඩි පළතුරක් ඇති ඔයාලට අතුරුපස විදිහට භාවිතා කරන්න. ඉතින්
ඔයාලට මම දැන් මෙතනදී මේ පිඟාන කියලා ඔයාලට ඉගෙනුවේ පුතේ. මේකෙදි අනිවාර්යෙන් ඔයාලා හෙට ඉඳන් කන බත් පිඟාන මේ විදිහේ බත් පිඟානක් වෙන්න ඕනි. නමුත් මේ විදිහේ බත් පිඟානක් නැතුව ඔයාලා බෙදාගත්තොත් එහෙම මුළු බත් පිඟානම පිරෙන්න එහෙම දේවල් කරන්නේ නැතුව මේ විදිහට අපි කොටස් කරගෙන ඉවරලා අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ නිසි පරිදි ලබා ගන්න පුළුවන් වෙන විදිහට ඔයාලා හෙට ඉඳන් බත් පිඟාන බෙදා ගන්න ඕනි. අපි දැන් බලමු ඊට පස්සේ මේ සෞඛ්‍යවත් ආහාර ගන්නකොට අපි මොන වගේ දේවල්ද දුවේ පුතේ සැලකිලිමත් වෙන්න ඕනි කියලා. දැන් මම ඉස්සෙල්ලා කතා කරපු එකේදී දැක්ක නේද මේ බත් පිඟාන? ඒ බත් පිඟාන දිහා දැක්කන් පස්සේ තේරුණා අපිට හොඳ පෝෂදායී බත් එකක්. හොඳ පෝෂදායී බත් පිඟානක්. මේක කෑවට පස්සේ අපිට හොඳ පෝෂණයක් ලැබෙනවා අපේ ශරීරයට. ඒ වගේම තමයි විවිධත්වය කියන එක. දැන් අපි කියමුකෝ උදාහරණයක් විදිහට පුතේ ඔන්න දැන් අපි බෙදා ගන්නවා පරිප්පුත් බෙදා ගන්නවා. එතකොට මුං යට ව්‍යංජනයකුත් බෙදා ගන්නවා. කඩල ව්‍යංජනයකුත් බෙදා ගන්නවා. එතකොට එතන බෙදාගෙන තියෙන්නේ මොනවද? ප්‍රෝටීන් වර්ග විතරනේ. අපි එහෙම නැතුව අපිට පුළුවන් මේ බත් පිඟාන බෙදා ගන්නකොට බත් වලට අදාළ අපි ව්‍යංජන ගෙදරදී හදනකොට අපිට පුළුවන් විවිධත්වයෙන් යුතු ආහාර වර්ග එකතු කරන්න. එතකොට අර එතන තියෙන පාටත් එක්ක අපි හරි කැමැත්තෙන් මේ බත් එක කන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි පුතේ අර ප්‍රමාණාත්මක බව. මම දැන් ඉස්සෙල්ලා පිඟානත් එක්ක කතා කරානේ ප්‍රමාණය කියන එක. පිෂ්ඨයේ සහිත ආහාර බෙදා ගන්න ඕනේ භාගයයි. එතකොට එළවලු සහ කොළ වර්ග කියන එක පිඟානෙන් 3න් එකක් වගේ බෙදා ගන්නවා. ඉතිරි කොටසට තමයි අපි බෙදාගන්නේ ප්‍රෝටීන් අඩංගු ආහාර. අන්න ඒ වගේ ප්‍රමාණාත්මක බව කියන එකත් අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි. ස්වාභාවික බව. අපිට පුළුවන් නම් ගොඩාක් වෙලාවට මේ ස්වාභාවික ආහාරම අපිට අනුභව කරන්න. ඒ කියන්නේ ආහාරයට එකතු කරගන්න. දැන් අපි හැම දෙයකටම පුරුදු වෙලා ඉන්නවනේ පුතේ මේ ස්වාභාවික ආහාර නැතුව කෘත්‍රිම රසකාරක අඩංගු කරලා තියෙන ආහාර කන්න. එහෙම කරන්න එපා. අපිට පුළුවන් අපේ තියෙන අපේ ගෙදර උයන බත් එක අපේ ගෙදර උයන ව්‍යංජනේ රස කරන්න ස්වභාවික දේවල් එකතු කරගෙන අපිට පුළුවන් ස්වාභාවික කුළුබඩු තියෙන ඕන තරම් අපේ ආහාරය රසවත් කරගන්න පුළුවන් දේවල්. ඔයාලා දන්නවනේ අම්මලා මොනවද එකතු කරගන්නේ කියලා උයනකොට රම්පේ කරපිංචා ඒ වගේම කුරුදු පොතු නේද? හරද මුංගු, කරාබු නැටි, සේර මේ වගේ ස්වාභාවිකව අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ කෘත්‍රිම රසකාරක එකතු කරගන්නේ නැතුව අපිට පුළුවන් ස්වභාවික රසකාරක එකතු කරගෙන ඉවරලා අපේ ආහාර වේල හොඳ රසවත් කරගන්න. ඒ වගේම තමයි පුතේ නැවුම් බව කියන එක. අපි හැමදේම ආහාරයට ගන්න ඕනේ නැවුම් පළතුරු, නැවුම් මෙලවලු. අන්න ඒ වගේ. එතකොට පරණ වෙච්ච දේවල්, මලානික වෙලා මැලවිලා ගිය ඔය පලා වර්ග ඒ වගේ දේවල් අපි ආහාර වලට එකතු කරගන්න ඕනි නැහැ. අපි හැම වෙලාවෙම අපි එකතු කරගන්න ඕනි නැවුම් බව තියෙන එළවලු සහ පළතුරු වර්ග තමයි අපි එකතු කරගන්න ඕනේ අපේ ආහාර වේලට. ඒ වගේම තමයි දුවේ පුතේ මේ පිරිසිදු බව කියන එක. මේක ඉතින් ගොඩාක් වැදගත්. පිරිසිදු බව කියනකොට අපිට පුළුවන් වෙන්න ඕනේ හැම දෙයක්ම හොදලා තමයි අපි ආහාරයට එකතු කරගන්න ඕනේ. නැත්තම් අපි යනවා කියමුකෝ වත්ත පහලට. වත්ත පහලට ගිහිලා වෙරළු ගෙඩියක් දැක එක මම බිම් වැටලා තියෙන එක අපි එහෙම මරන් කටේ දාගන්න හොඳ නැහැ. අපි එතකොට කරන්න ඕනි අනිවාර්යයෙන්ම ඒ වෙරළු ගෙඩිය අරගෙන හොඳට හොදලා තමයි ඒක අපි කන්න ඕනි. එතකොට ඒකෙත් දැන් අපි යම් දෙයක් බලනකොට ඒක ඇතුලේ පණුව ඉන්නවද නැතිද ඒ දේවල් බලලා තමයි අපි අපේ ආහාර වලට එකතු කරගන්න ඕනි අපේ ඔය එළියෙන් ගන්න දේවල්. ඒකට පිරිසිදු බව කියන එක ගොඩාක් වැදගත් වෙනවා දුවේ පුතේ. සෞඛ්‍ය ආරක්ෂිත බව. මම ඉස්සරත් කතා කරා ආහාරයක් පිළියෙල කරනකොට, ඒ කියන්නේ ආහාරය සකස් කරනකොට, ඒ වගේම ආහාරය අපි කියමුකෝ මේසෙට බෙදනකොට, ඒ වගේම ආහාරය කාට හරි පිළිගන්වනවා නම්, ඒ වගේම අපි ආහාරය කොහොමද අපි පරිභෝජනය කරනකොට අපි විවිධාකාර වූ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕනි. මේකෙදි ඔයාලා හොඳට දන්නවා අම්මලා වුණත් නේද උයනකොට කෙස් එහෙම වැටෙන්න දෙන්නේ නැහැ අපේ ආහාර වලට. එතකොට නියපොතු හැම හොඳට සුද්ධ කරගෙන තියාගන්න ඕනේ. පිරිසිදු කරලා නියපොතු තියාගන්න ඕනේ. ඒ වගේම හොඳට පොටට කපපු නියපොතු තියෙන්න ඕනේ. නැත්තම් ඒ දේවල් වල තියෙන කුණු හැම අපි අර උයන ව්‍යංජනයට යන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි අපි හැමදේම හොඳට හොදලා තමයි අපි පිසීමට ලක් කරන්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ දැන් අපි කියමුකෝ දැන් මොකක් හරි දෙයක් අපි පිළිගන්වන්න හදන්නේ කියලා. එතකොට මේ පිළිගන්වන්න හදනකොට අපි මේ පිළිගන්වන භාජන හොඳට හොදලා ඒක හොඳ ලස්සන විදිහට පිළිගන්වන්න පුළුවන් නම්
ඒ වගේම තමයි ඒකට එකින් එකට හැඳි භාවිතා කරලා ඉවල හැඳි මාරු කරන්නේ නැතුව එකම හැඳ භාවිතා කරන්නේ නැතුව ඒකටම අදාළ වෙන විදිහට හැන්දක් දාලා ඉවර වෙලා අපිට පුළුවන් නම් අපේ ආහාර පිළිගන්වන්න නැත්නම් ආහාර මේසේ උඩ සකස් කරන්න. එතකොට අපිට ගොඩාක් මේ සෞඛ්‍ය ආරක්ෂිත බව කියන එක ගොඩාක් වැදගත් වෙනවා. තව දෙයක් තමයි දුවේ පුතේ අපි දැන් මේක පිළිගන්වන්නකොට වගේම අපි දැන් මේක ආහාර පරිභෝජනය කරනකොට පොඩි කාලේ ඉඳලම ඔයාලා ඉගෙනගෙන තියෙනවා ආහාර ගන්නකොට ගන්න කලින් අපි හොඳට අත් දෙක සබන් දාලා හොදන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි දුවේ පුතේ මේ ආහාර ගත්තට පස්සේ මේ අදාළ භාජන හොඳට හොදලා නේද හොඳ මේ කැරපොත්තෝ මැස්සෝ එහෙම එන්නේ නැති වෙන තැනක හොඳට අරන් තියන්න ඕනේ. නැත්තම් ඒ එක එක සත්තු එහෙම ඇවිල්ලා ඉවර වෙලා ඒ භාජන වලට ආවොත් එහෙම එතනදිත් අපිට මේ සෞඛ්‍ය ආරක්ෂිත බව කියන එක අපිට නැති වෙන්න පුළුවන් මේ ආහාරවල. අපි දැන් ඊට පස්සේ බලමු දුවේ පුතේ මොනවාද මේ සෞඛ්‍යවත් ආහාර තෝරා ගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් කියලා. ඉතින් දැන් ඔයාලා හැමෝම අම්මලත් එක්ක තාත්තලත් එක්ක යනවනේ වෙළඳ පොළවල් වලට. අපි එහෙම ගියාට පස්සේ ඒ වෙළඳ පොලෙන් බඩු ගන්නකොට මේ විශේෂයෙන්ම ඇසුරුමක් එක්ක තියෙන බඩුවක් ගන්නකොට අපි මොන හරි ආහාර වර්ගයක් ගන්නවා කියමුකෝ මේ ඇසුරුම් කරලා තියෙන. ඉතින් මේ ඇසුරුම් කරලා තියෙන ආහාර වර්ගයක් ගන්නකොට මෙන්න මේ වගේ කරුණු පිළිබඳව හොඳට සැලකිලිමත් වෙන්න ඕනි. දැන් අපි කියමුකෝ ඔයාලා ගියේ නැහැ කියලා වෙළඳ පොළට ඒ භාණ්ඩේ ගන්න. නමුත් අම්මා හරි තාත්තා හරි ඒ භාණ්ඩේ ගෙදර ගෙනාවට පස්සේ ඕගොල්ලන්ට ඒ අදාළ ඇසුරුම හොඳට කියවලා බලලා මේ තියෙන කරුණු ඒකේ අන්තර්ගත වෙලා තියෙනවද කියලා ඔයාලට හොඳට බලන්න පුළුවන් නම් අපිට පුළුවන් ඒ ඇසුරුම් කරපු අදාළ ආහාරේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් විදිහට අපේ ආහාරයට එකතු කරගන්න. මොනවාද මේ සැලකිලිමත් වෙන්න ඕන කරුණු? නියමිත ප්‍රමිතිය. ඉතින් දුවේ පුතේ ඔයාලා මේ භාණ්ඩය මේ ආහාරය ගැන අපි ගෙදරට ආවට පස්සේ හරි නැත්නම් වෙළඳ පොලේදී හරි අපි මේ ගැන බලනකොට ඒ අදාළ ඇසුරුම දිහා බලනකොට බලන්න මේ නියමිත ප්‍රමිතියට අඩංගු ආහාර වලට අඩංගු ප්‍රමිති සහතික ඒ අදාළ ඇසුරුමේ ලියලා තියෙනවද නැත්නම් ඒකේ සම්බන්ධ කරලා තියෙනවද මේ ඒ ඇසුරුමත් එක්ක? මොනවාද මේ ආහාර සම්බන්ධ ප්‍රමිති ලාංඡන? ප්‍රමිති ලාංඡන තමයි SLS ලාංඡනය, ඒ වගේම ISO ලාංඡනය. ඉතින් මේ වගේ අදාළ ලාංඡන තියෙනවා නම් ඒ අදාළ ඇසුරුමේ අපිට පුළුවන් මේ ආහාරය සෞඛ්‍ය ආරක්ෂිත ආහාරයක් කියලා පිළිගන්න. අපි බලමු ඊට පස්සේ මේ ලියාපදිංචි සහතිකය. මොකද්ද මේ ලියාපදිංචි සහතිකය කියලා කියන්නේ? නිෂ්පාදනය කරන ලද භාණ්ඩයක් ඒ අදාළ නිෂ්පාදන ආයතනය රජයේ ලියාපදිංචි වෙලා තියෙන ආයතනයක් නම් එයාලට නිෂ්පාදනය සම්බන්ධයෙන් ලියාපදිංචි සහතිකයක් හම්බ වෙනවා. ඉතින් මේ ලියාපදිංචි සහතිකයක් හම්බ වෙලා තියෙනවා නම් ඒකට අදාළව එයාලා ඒ ලියාපදිංචි අංකයක් ඒ අපේ ඇසුරුමේ සඳහන් කරලා තියෙනවා. නිෂ්පාදිත දිනය. මේක ගොඩාක් වැදගත් ඉක්මනින් කල්ලිකුත් වෙන්න තියෙන ආහාර වලට. අපි කියමු දැන් ඔය යෝගට් වගේ දේවල් ඒවට ඉක්මනින්ම කල්ලිකුත් වෙනවා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම ඒ ඉක්මනින් කල්ලිකුත් වෙන ආහාර ගන්නකොට හොඳට බලන්න ඕනේ නිෂ්පාදිත දිනය ගැන. මොකද නිෂ්පාදිත දිනය ගොඩක් දුරයි නම් ඒ කියන්නේ ළඟ දිනයක් නෙමෙයි නම් අපි ඒ ආහාරය ගන්න එකෙන් වැඩක් නැහැ. මොකද ඒක සෞඛ්‍ය ආරක්ෂිත බව කියන එක ඒකේ අඩු වෙලා තියෙන්නේ. කල්ලිකුත් වීමේ දිනය. සමහර ආහාර තියෙනවා නිෂ්පාදිත දිනේ වගේම කල්ලිකුත් වීමේ දිනියත් බලන්න ඕන ආහාර. මොනවා හරි ආහාරයක් අපි ගත්තට පස්සේ එක දවසක් හරි ඒක කල්ලිකුත් වෙලා නම් ඒ ආහාරය අපිට ආහාරයට ගැනීමට සුදුසු වෙන්නේ නැහැ. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම කල්ලිකුත් වීමේ දිනය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනි. තව පුංචි දෙයක් තියෙනවා. ඒ තමයි දැන් අපි ගොඩක් ආහාර ගෙනල්ලි වල අපේ ගෙවල් වල අපි ගබඩා කරන් තියාගෙන ඉන්නවා. නමුත් අපි ඒක භාවිතා කරන්නේ නැහැ. භාවිතා කරන්නේ ගොඩක් කල් ගිහිල්ලා. එහෙම වුණාන් පස්සේ අපි අනිවාර්යයෙන්ම ඔය ඇසුරුම් කරන ලද ආහාර අපි ආහාරයට සූදානම් කරනකොට අනිවාර්යයෙන්ම කල්ලිකුත් වීමේ දිනේ දිහා බලලා ඕන අපි ඒ ආහාරයේ සඳහා යොදා ගන්න. මොකද අපි ගෙදර ගෙනල්ලා තියපු දවස් ටිකේ අර කියන කල්ලිකුත් වීමේ දිනේ ඉක්ුත් වෙලා නම් අපි ඒ ආහාර අනුභව කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒකෙන් අපිට වෙන්නේ මොකද? පෝෂක පදාර්ථ ලැබෙන එක නෙමෙයි. ලෙඩ රෝග වලට ගොදුරු වෙන්න පුළුවන්. ඒක නිසා කවදාවත්ම එක දවසක් හරි කල්ලිකුත් වෙලා තියෙනවා නන්දුවේ පුතේ ඒ ආහාර ඔයාලා කන්න යන්න එපා. අඩංගු ද්‍රව්‍ය.
අනිවාර්යයෙන්ම දුවේ පුතේ අපි අරගත්තට පස්සේ වෙළඳ පොලෙන් හරි නැත්නම් ගෙදර තියෙන ආහාරයක් හරි අපි බලන්න ඕනේ මේකෙදි මොනවාද අඩංගු වෙලා තියෙන්න ඕනේ ද්‍රව්‍ය කියලා. මේකෙදි අපි කියමුකෝ මේ අඩංගු ද්‍රව්‍ය ගොඩේ තියෙනවා කෘත්‍රිම රසකාරක එකතු කරලා තියෙනවා කියලා. ඉතින් මේ ආහාරය සෞඛ්‍ය ආරක්ෂිත නැහැ. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර ගැනීමෙන් වළකින්න ඕනේ. ඒ දේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ අඩංගු ද්‍රව්‍ය කියන කොටස කියවුවොත් පමණයි. තව පුංචි දෙයක් තියෙනවා දුවේ පුතේ. මේ අඩංගු ආහාර ගොඩේ කාට හරි පුද්ගලයෙකුට අසාත්විකතා ඇති වෙන්න පුළුවන් ද්‍රව්‍යයක් එකතු කරලා තියෙනවා නම් එතකොට අපි ඒ ආහාරයත් සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා කියන්නේ නැහැ. මොකද ගොඩක් අයට යම් යම් ආහාර තියෙනවා අසාත්මිකතා ඇති වෙන්න පුළුවන් ආහාර. ඉතින් මේ අසාත්මිකතා තියෙන ආහාරයක් තිබුණොත් මේ අදාළ ඇසුරු මේ සඳහන් කළා අපි ඒ ආහාරය භාවිතා කරන්නේ නැහැ. වර්ණය. ඉතින් මේ වර්ණය කියන එක ගොඩාක් වැදගත්. මොකද සමහර දේවල් තියෙනවා අපි තෝරා ගන්නකොට ඒකට අදාළ වර්ණය. එතකොට අපි කියමුකෝ දැන් අපි කියමුකෝ උදාහරණයක් විදිහට පුතේ කොළ ගන්න යනවා කියලා. දැන් මේ කොළ පලා වර්ග. මේ පලා වර්ග ගන්නකොට මේ පලා වර්ගවල තියෙන අර නැවුම් කොළ පාට නැතිනම් ඒ කියන ආහාරය සෞඛ්‍ය ආරක්ෂිතයි කියලා අපිට කියන්න බෑ. ඒක නිසා අපි මේකෙදි වර්ණය කියන එක ගොඩාක් වැදගත් වෙනවා. අපි ඕනෑම ආහාරයක් අපි අර ගන්නකොට වෙළඳ පොලෙන් මිලදී ගන්නකොට. ඇසුරුම් කර ඇති ආකාරය. මේකට උදාහරණයක් මම කියන්නම්. ඔයාලා දන්නව ඇති. අපි අර වතුර බෝතල් ගත්තන් පස්සේ කඩෙන් මූඩිය සීල් කරලා තියෙනවා. ඉතින් මේ මූඩිය කඩලා තියෙනවා නම් මේක සෞඛ්‍ය ආරක්ෂිත වතුර බෝතලයක් නෙමෙයි. ඒ වගේම බීම බෝතල් වලත් එහෙම තමයි. ඉතින් මේ වගේ දේවල් තියෙනවා. සමහර ඒවා තියෙනවා හොඳටම ඇසුරුම කියන එක හොඳට තද වෙන්න තමයි මේ ආහාරයට ඇසුරුම් කරලා තියෙන්නේ. තව දෙයක් තමයි පුතේ අර මේ ටින් මාළු ඒ කියන්නේ සැමන් ටින් අපි ගන්නකොට ඒක සැමන් ටින් එක තැලිලා වගේ නිකන් අමුතු විදිහට ටින් එක පිම්බිලා වගේ තියෙනවා නම් අපි ඒ සැමන් ටින් එක මිලදීගෙන හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක සෞඛ්‍ය ආරක්ෂිත බව කියන එක ඒකේ නැහැ. අනිවාර්යයෙන්ම දුවේ පුතේ ඔයාලා සෞඛ්‍යවත් ආහාරයක් තෝරා ගන්නව නම් මේ කියන කාණ්ඩ අනිවාර්යයෙන්ම අපි සලකා බලලා තමයි ඒ ආහාරය තෝරා ගන්න ඕනේ මිලදී ගැනීමේදී. අපි බලමු ඊට පස්සේ මේ ආහාරවල පෝෂ්‍ය ගුණය කොහොමද රැකගන්නේ කියලා. අපි ගන්න ආහාර අපි අනිවාර්යයෙන්ම දන්නවා ගොඩාක් පෝෂ්‍යදායී ආහාර තමයි අපි දැන් මේ ගන්නෙ. ඉතින් මේ පෝෂ්‍යදායී ආහාරවල පෝෂ්‍ය පදාර්ථ ගොඩාක් තියෙනවා ඒකට එකතු වෙලා. ඉතින් මේ එකතු වෙලා තියෙන හැම පෝෂ්‍ය පදාර්ථයම අපි එක ආහාරයට ගත්තට පස්සේ අපේ ශරීරයට ඒක අවශෝෂණය කරගන්න පුළුවන් නම් ඒ ඔක්කොම පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට ලැබෙනවා නම් එතකොට අපිට ඒ අදාළ ආහාරයේ ඒ කියන්නේ ආහාර ගැනීමේ වැදගත්කම් වල තියෙන අර ප්‍රධාන කොටස් තුනක් මම ඔයාලත් එක්ක කතා කරානේ. ඒ හැම දෙයක්ම අපේ ශරීරයට අපිට නිසියාකාරව ලබා ගන්න පුළුවන්. මේකෙදි දුවේ පුතේ අනිවාර්යයෙන්ම මේ පෝෂ්‍ය පදාර්ථ ඉක්මනින් උරා ගැනීමට පහසු වෙන පරිදි තමයි අපි ආහාර සකස් කරන්න ඕනි. හේතුව තමයි පුතේ මොකද මේකෙදී පෝෂ්‍ය පදාර්ථ අපේ ශරීරයට ඉක්මනින් උරා ගන්නේ නැතිනම් එතනදී අපිට අවශ්‍ය කරන ආහාර වලින් ලැබෙන්න ඕන පෝෂ්‍ය පදාර්ථ අපිට ලැබෙන්නේ නැහැ. මේකට මම උදාහරණයක් කියන්නම් ඔයාලට. ඔයාලා දන්නවා ගෙදර කොළ මැල්ලුම හැදුවට පස්සේ මේ කොළ මැල්ලුම කියන එක නිවුනට පස්සේ තමයි දුවේ පුතේ අපි දෙහි එකතු කරන්න ඕනි. නැතුව මේ කොළ මැල්ලුම උණුවෙන් තියෙන වෙලාවේදී අපි කවදාවත්ම දෙහි එකතු කරන්නේ නැහැ. එතකොට අපි උණුවෙන් දෙහි එකතු කරොත් එහෙම එතන තියෙන පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන්න පුළුවන්. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම නිවුනට පස්සේ තමයි දෙහි එකතු කරන්නේ. මේ අදාළ කියන පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන්නේ නැතුව ඒ ආහාරය අපිට සකසන්න පුළුවන් නම් ගොඩක් වැදගත්. අපි ගොඩක් වෙලාවට ගොඩක් ආහාර පිසිනකොට අපි ගොඩක් වෙලා තම්බන්නේ නැහැ. ඒ කියන්නේ තම්බනකොට එතන තියෙන පෝෂ්‍ය පදාර්ථ විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ මේ අදාළ ආහාරයේ තියෙන වර්ණය එහෙම විනාශ වෙන්න පුළුවන්. දැන් බලන්න බෝංචි එහෙම උයනකොට බෝංචි ගොඩාක් වෙලා ඉවුවොත් එහෙම ඒකේ තියෙන ලස්සන කොළ පාට නැති වෙලා යනවා. ඉතින් මේ ලස්සන කොළ පාට නැති වුණා එක්කම දැන් ඒක දුමුරු පාට වෙනකම් අපි තැඹුවොත් එහෙම ඒ අර බෝංචි වලින් ලැබෙන්න තියෙන නියමිත පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය අපිට ලැබෙන්නේ නැහැ. තව චූටි දෙයක් තමයි අපි හැම දෙයක්ම ඕනෑම ආහාරයක් පිළියෙල කරනකොට අනිවාර්යයෙන්ම සෝදලා තමයි දුවේ පුතේ කපන්න ඕනේ.
හොදන්නේ, ඒ කියන්නේ අපි කපලා හොදන්නේ නැහැ කිසිම දෙයක්. අපි අනිවාර්යයෙන්ම හොදලා තමයි හැම දෙයක්ම කපන්න ඕනේ. දැන් මෙහෙම කපනකොට චූටි චූටි කෑලි වලට අපි ගොඩක් වෙලාවට කපන්නේ නැහැ. අපිට පුළුවන් නම් සාමාන්‍ය මට්ටමකට මේ කියන ආහාර කපලා ඉවර වෙලා පිසින්න අපිට පුළුවන් ඒ ආහාරයේ තියෙන පෝෂ්‍ය පදාර්ථ විනාශ නොවන විදිහට අපේ ශරීරයට ලබා ගන්න. තව දෙයක් තමයි දුවේ පුතේ මේ පෝෂ්‍ය ගුණය කියන එක රැක ගන්න නම් අපිට පුළුවන් මේ ගෙවතු වගාවෙන් ආහාර ලබා ගන්න. ඉතින් ඔයාලට චූටි ඉඩක් වෙන්න පුළුවන් ගෙදර තියෙන්නේ. නමුත් අපිට පුළුවන් නම් ඒ පොඩි ඉඩ උනත් අරගෙන ඉවර වෙලා අපිට ඒ පොඩි ඉඩෙන් අපේ ගෙදරට අවශ්‍ය කරන පොඩි පොඩි දේවල් මිරිස් ඒ වගේම පොඩියට අපිට පුළුවන් නම් පෝච්චි එක හරි වගා කරන්න පුළුවන් නම් මේ පලා වර්ගය අපිට පුළුවන් වෙනවා ඒ ගෙවත්තෙන් අර කඩෙන් ගේනවට වඩා රසායනික ද්‍රව්‍ය යොදපු නැති කාබනික පොහොර යොදාගත්තු ආහාර වේලක් අපිට සකස ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ තව දෙයක් තමයි මේ මිශ්‍ර ආහාර සැකසීම කියන එක. ඔයාලා දන්නවා අපි ගොඩක් ආහාර එකට එකතු කරලා උයනවා. දැන් ඔයාලා කාලා ඇති හත් මාළුව. දැන් මේ හත් මාළුව කියන එකේදී ಜಾති 7ක් එකතු කරලා තමයි අපි මේ ව්‍යංජනය හදන්නේ. ඒ වගේම මුං ඇට දාලා බත් වලට දාලා මුං කිරිබත් හදනවා. ඒ වගේම අපිට පුළුවන් හාල් මැස්සොත් එක්ක අල එකතු කරලා උයන්න. නිවිති පරිප්පුත් එක්ක උයන්න. ඒ වගේ විවිධ ආකාර ආහාර වර්ග තියෙනවා. ඔයාලා දන්න ඔයාලගේ අම්මලා ඔයාලට හදලා දෙනවා ඇති. ඒ එක එක ಜಾති එකතු කරලා ආහාර. දැන් අපි කියමුකෝ අපි එළවලු බතක් හදනවා කියලා. දැන් මේ එළවලු බත හදනකොනත් අපිට පුළුවන් එළවලු වර්ග එකතු කරගන්න. ඒ වගේම විවිධ ඇට වර්ග එකතු කරගන්න. ඒ වගේම අපිට පුළුවන් මස් හරි මාළු හරි ඒ වගේම බිත්තර තෙල් බටර් ඒ සියලුම දේවල් එකතු කරගන්න පුළුවන් දැන් මේ එළවලු බතක් වගේ දේවල් අපිට සකසනකොට. ඉතින් ඒ වගේ අපිට මිශ්‍ර ආහාර වේලක් සකසලා ඉවර වෙලා අපිට එදිනෙදා අපි කන්න පුළුවන් දේවල් ටික. ඒ කියන්නේ අපි එදිනෙදා ආහාර ගන්නකොට අනිවාර්යයෙන්ම මිශ්‍ර විදිහට සකසාගත්තු ආහාර වේලක් අපි ගන්නවා නම් අර මං ඉස්සෙල්ලා කතා කරා වගේ හොඳ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අපේ ශරීරයට ලබා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අනිවාර්යයෙන්ම ඔයාලා අද ඉඳන් මතක තියාගන්න අපේ වේල් තුන කොහොමද අපි ආහාර ලබා ගන්න. මේ ආහාර ලබා ගන්නකොට අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙන විදිහට එතකොට ආහාර කාණ්ඩ සියල්ලම අඩංගු වෙන විදිහට හැබැයි සමාන ප්‍රමාණවල වලින් ගන්නේ නැතුව ඒ කාණ්ඩයට සහ ඒ පෝෂ්‍ය පදාර්ථ වලට අඩංගු වෙන පරිදි ප්‍රතිශත වලට අදාළ වන විදිහට ඒ ආහාර අපිට ගන්න පුළුවන් නම් අපේ ආහාර පිඟාන ලෑස්ති කරගෙන හොඳ සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ආහාරයක් ගන්න පුළුවන් නම් අපිට පුළුවන් අපේ ශරීරය හොඳ නිරෝගීව තබා ගන්න. ඒ වගේම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ආහාරයෙන් අපිට ලැබෙන්න පුළුවන් වැදගත්කම් සියල්ලම අපිට පුළුවන් අපේ ශරීරයට ලබා දෙන්න. අද පාඩමෙන් දුවේ පුතේ මම ඔයාලට ආහාරයක තියෙන පෝෂ්‍ය පදාර්ථ එතකොට ආහාර කාණ්ඩ එතකොට මේ ආහාර කාණ්ඩ ගන්නකොට මේ පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වෙන විදිහට කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනද ඒ පිළිබඳව මේ මම අද ඔයාලට කියලා දුන්නා. ඉතින් මේ සම්බන්ධයෙන් ගත්ත තොරතුරුත් එක්ක ඕගොල්ලෝ පාසලට ගිහිල්ලා පාසලට අරයි යන කෑම එක ඒ වගේම ගෙදර කෑම කනකොට දෛනිකව 3 වේල අපේ ආහාර පරිභෝජනයට ගන්නකොට ඒ වේල් තුනට අදාළව ආහාර ගන්නකොට අපිට පුළුවන් වෙනවා මේ කියපු තොරතුරු ටික එකතු කරගෙන ඉවර වෙලා හොඳ ආහාර වේලක් ගන්න. මේක ඕගොල්ලන්ගේ ජීවිතේ පුරුද්දක් විදිහට තියාගන්න. අර මං ඉස්සෙල්ලා කිව්ව විදිහට අර ආහාර පිඟාන බෙදා ගන්නකොට වැඩිපුර පිෂ්ඨේ සහිත ආහාර බෙදා ගන්නේ නැතුව ආහාර පිඟානෙන් භාගයක් පිෂ්ඨේ සහිත ආහාරත් එළවලු සහ පලා වර්ග ආහාර පිඟානෙන් 3න් එකකටත් ප්‍රෝටීන් අඩංගු ශාක හා සත්ව ආහාර පිඟානේ ඉතුරු කොටසටත් බෙදාගෙන ආහාර ගත්තයින් පස්සේ වතුර වීදුරුවකුත් බීලා ඊට පස්සේ අතුරු පසකට නැවුම් පළතුරක් අපිට ආහාරයට ගන්න පුළුවන් නම් ඒක තමයි වඩාත්ම සාර්ථක වන්නේ. ඉතින් මම හිතනවා අද පාඩම තුලින් ඔයගොල්ලෝ මේ ගත්ත තොරතුරු ඕගොල්ලෝ විතරක් නෙමෙයි මේ ආහාර සම්බන්ධව මේ ගත්ත හැම දෙයක්ම ඔයාලගේ ගෙදර දොරේ ඉන්න දෙමව්පියන්ට ඒ වගේම වැඩිහිටියන්ට හැම කෙනාටම මේ තොරතුරු බෙදා හදා අරගෙන ඉවර වෙලා ඒගොල්ලන්ටත් සෞඛ්‍යවත් ආහාර වේලක් ලබා ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් ඔයාලට කියලා දෙන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේම රසවත් පාඩමක් තුලින් අපි ඉදිරි දවසක හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා දුවේ පුතේ. ආයිබෝවන්.